සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා BIOS ගැන. මොකක්ද මේ BIOS කියන්නේ? Basic Input Output System. ඒකට මෙන්න මේ Basic Input Output System එක හරහා තමයි ඔයාගේ කම්පියුටරේ motherboard එකේ සියලුම කොටස් ටික ක්‍රියාත්මක වෙන මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. ඒකට support වෙන්නේ යාට තියෙන firmware එක. අපි BIOS කියන්නේ firmware එකක් විදිහට සලකනවා. ඒකට ඔයාගේ කම්පියුටර් on වෙච්ච වෙලේ ඉඳන් operating system එක load වෙනකම් මේ BIOS වලින් තමයි ඔයාගේ කම්පියුටරේ motherboard එක operate කරන්නේ. නැත්නම් motherboard එක control කරන්නේ. ඊට අමතරව ඒක motherboard එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සියලුම කොටස් ටික පරීක්ෂා කිරීම, ඒ කොටස් වැඩ ගන්නවද නැත්නම් ඒ සියලුම දේවල් මෙන්න මේ BIOS firmware එක හරහා තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු මෙන්න මේ BIOS firmware එක ගත්තයින් පස්සේ අතීතයට ගියන් පස්සේ නැත්නම් මේ මෑතක කාලයේදී ගත්තයින් පස්සේ මේ BIOS firmware එක legacy BIOS කියලා මෝඩ් එකක් තිබ්බා. හැබැයි දැන් වර්තමානයේ වෙන විට මේ BIOS මෝඩ් එක වෙනස් වෙලා තියෙනවා UEFI කියලා. මෙන්න මේ BIOS මෝඩ් එකේ UEFI කියන එක ගත්තයින් පස්සේ ඉස්සර අපි කතා කරපු BIOS වලට වඩා වෙනසක්, ලොකු වෙනසක් තියෙනවා. ඒ තමයි ඉස්සර අපි කතා කරපු BIOS ඉන්ටර්ෆේස් එකට ගියාට පස්සේ හැමෝටම දකින්න තියෙන ලක්ෂණය තමයි mouse point එක වැඩ කරන්නේ නැහැ. හැබැයි දැන් මේ UEFI BIOS වලට ගියාට පස්සේ mouse point එක වැඩ කරනවා. ඒ වගේම graphical user interface එකක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන operating system එකේ interface එකක් වගේ. හරියටම බැලුවොත් mobile phone එකක අපි settings වලට ගියාම වගේ පෙන්නනවා වගේ තමයි UEFI BIOS වල පෙන්නන්නේ. මොකක්ද මේ UEFI කියන්නේ? Unified Extensible Firmware Interface. ඒ කියන්නේ කලින් තිබිච්ච legacy BIOS වලට වඩා වැඩි දියුණු කරලා මෙන්න මේ UEFI BIOS firmware එක develop කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ UEFI BIOS firmware එකේ නැත්නම් UEFI වලදී legacy mode එකට වඩා ලොකු වෙනස්කම් වගේක් තියෙනවා. ඒ තමයි secure boot තියෙනවා. ඊට අමතරව trusted platform module වලට support වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් මේ BIOS වල තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා පරණ BIOS වලට වඩා ගොඩාක් security features, rootkit attack වලට මේ හැම දෙයකටම මෙන්න මේ අලුත් UEFI BIOS වල support වෙනවා. ඒ වගේම partition style එක මෙන්න මේ BIOS version එකේ ලොකු වෙනසක් තියෙනවා. UEFI BIOS version එකේදී පාවිච්චි කරන partition style එක GPT කියන එක. ඒ වගේම legacy BIOS වලදී පාවිච්චි කරන partition style එක MBR කියන එක. මම මේ වෙලාවේ ඒ ගැන සඳහන් කරන්න යන්නේ නැහැ ලොකුවටම. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලා operating system install කරන්න යද්දී hard එකේ partition හැදෙන structure එක මෙන්න මේ BIOS firmware දෙක මත නැත්නම් legacy BIOS කියන එක සහ UEFI කියන එක මත වෙනස් වෙනවා. එහෙමනම් මම අද ඔයාලට කියන්න හදන්නේ මෙන්න මේ BIOS firmware එක කොහොමද අප්ඩේට් කරන්න කියලා. මෙන්න මේ firmware එක අප්ඩේට් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි එකක් ප්‍රධානම දේ. මොකද හේතුව අපේ BIOS chip එකේ තියෙන firmware එක අප්ග්‍රේඩ් කරනකොට අපි ඇත්තටම කියන්නේ ඒක ෆ්ලෑෂ් කරනවා කියලා. ඒ කියන්නේ අපේ තියෙන BIOS එක ඉවත් වෙලා තමයි අලුතෙන් BIOS එකක් ඇඩ් වෙන්නේ. ඒකට අපිට manufacturer ගේ site එකෙන් BIOS firmware එක download කරගෙන install කරන්න පුළුවන්. ඒක install කරන ක්‍රම කිහිපයකුත් තියෙනවා. මම අද කතා කරන්නේ ඔයාලත් එක්ක ඒකෙන් එක් ක්‍රමයක් පමණයි. එහෙමනම් බලමු අපි කොහොමද මේ BIOS firmware එක අප්ඩේට් කරන්න කියලා. මෙතෙන්දි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම කරුණ තමයි මේ firmware එක අප්ඩේට් වෙන වෙලාවේදී ඔයාගේ පරිගණකයේ power failure එකක් නොවෙන්න බලා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ firmware එක අප්ඩේට් වෙද්දී ඔයාගේ කම්පියුටරේ power failure එකක් වුණොත් ඔයාට බෝඩ් එක නැවත යථා තත්ත්වයට ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක නිසා හොඳට සැලකිලිමත් වෙන්න මේ BIOS firmware එක අප්ඩේට් කරද්දී හොඳ power backup එකක් ඔයා ගාව තියාගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ firmware එක අප්ඩේට් කරන්න කියලා. එහෙමනම් ඔයා මුලින්ම කරන්න ඕනේ මේ firmware අප්ඩේට් එක කරන්න කලින් ඔයාගේ කම්පියුටරේ දැනට තියෙන BIOS firmware එකේ version එක මොකක්ද කියලා බලා ගන්න ඕනේ. ඒකට ඔයා මුලින්ම කරන්න ඔයාගේ කම්පියුටරේ restart කරගන්න. මේ restart කරලා ගන්නකොට ඔයාගේ BIOS firmware එකට යන්න අවශ්‍ය වෙන නැත්නම් BIOS setup එකට යන්න අවශ්‍ය වෙන function key එක සමහරක් කම්පියුටර්ස් වල ඒක F2 වෙන්න පුළුවන්, සමහරක් ඒවා delete key එක වෙන්න පුළුවන්, සමහරක් ඒවා F1 වෙන්න පුළුවන්. නැත්නම් මේ වෙලාවේ මගේ කම්පියුටරේ මගේ ලැප්ටොප් එකේ F10 function key එක තමයි BIOS firmware එකට යන්න තියෙන්නේ. මම මේ function key එක press කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ BIOS setup එක එනවා. නැත්නම් මේ UEFI BIOS interface එක තමයි මට මේ වෙලාවේ පෙන්වන්නේ. දැන් mouse point එක වැඩ කරනවා. හැබැයි මේකේ graphical user interface එක අර දැන් තියෙන අලුත් මැෂින් වල වගේ ලොකුවටම නැහැ. හැබැයි මේ විදිහට ඔයා BIOS setup එකට නැත්නම් මේ firmware එකේ interface එකට ආවට පස්සේ ඔයා කරන්න ඕනේ
එයාගේ බයෝස් වර්ෂන් එක මොකක්ද කියලා බලාගන්න එක. ඒක ඔයාට බලාගන්න පුළුවන් මේ අප්ඩේට් සිස්ටම් බයෝස් කියන එක. මෙන්න මේ අදාළ තැනට ගිහිල්ල ක්ලික් කරාට පස්සෙවාට බලන්න පුළුවන් කරන් සිස්ටම් බයෝස් වර්ෂන් එක මෙන්න මෙතන දීලා තියෙනවා බයෝස් වර්ෂන් එක මොකක්ද කියලා මේක බලාගන්න. මොකද හේතුව අපි අප්ඩේට් එක කරාට පස්සේ මේ බයෝස් වර්ෂන් එක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. ඒකට මේක රිලීස් ඩේට් එකක් දීලා තියෙනවා. ඒ වගේම ඉන්ස්ටලේෂන් ඩේට් එකක් දීලා තියෙනවා. එහෙමනම් මේ බයෝස් වර්ෂන් එක අපි අප්ඩේට් එක කරාට පස්සේ වෙනස් වෙන්න ඕනේ. ඔන්න මම මුලින්ම බලාගත්ත මගේ බයෝස් වර්ෂන් එක මොකක්ද කියන එක. එහෙමනම් මම මෙතනින් එහාට මේ කම්පියුටරේ රීස්ටාර්ට් කරලා ගන්නවා. ඔයා පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එකක් නම් ඔයාගේ මදර්බෝඩ් එක මොකක්ද කියලා බලාගන්න ඕනේ. ඔයා පාවිච්චි කරන ලැප්ටොප් එකක් නම් ඔයාගේ ලැප්ටොප් එකේ මොඩල් එක බලාගන්න ඕනේ. එහෙමනම් මම මුලින්ම මගේ කම්පියුටර් එක නැත්තම් මම මේ වෙලාවේ පාවිච්චි කරන ලැප්ටොප් එකක් නිසා මගේ ලැප්ටොප් එකේ මොඩල් එක මොකක්ද කියලා බලාගන්නවා සෙටින්ස් වලට ගිහිල්ලා. මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එකේ මොඩල් එක HP ProBook 440 G8 කියන එක තමයි මගේ ලැප්ටොප් එකේ මොඩල් එක. එහෙමනම් මම මේක බලාගත්තට පස්සේ මගේ බ්‍රවුසර් එක ඕපන් කරලා මම සර්ච් කරනවා HP ProBook 440 G8 වලට අදාළ BIOS update ෆයිල් එක. මේ BIOS update වලට ගියාන් පස්සේ කෙලින්ම manufacturer website එකටම යන්න. manufacturer website එකටම ගියාන් පස්සේ කියන්නේ HP ලගේම website එකට ගියාට පස්සේ මට මෙතන තියෙනවා software drivers and firmware කියලා. මම මෙතන තියෙනවා direct download කරන්න. මෙතන go කියන බටන් එක ක්ලික් කරනවා. මෙතන ඔයා තෝරගන්න ඕනේ ඔයාගේ operating system එක මොකක්ද කියලා. දැන් මේ වෙලාවේ මගේ Windows 11 operating system එක තියෙන්නේ. එතකොට Windows 11 වල version එක මොකක්ද කියලා බලන්න ඕනේ. එහෙනම් මම නැවත ගිහිල්ලා මගේ 11 වල version එක මොකක්ද කියලා බලා ගන්න. මේ වෙලාව මගේ Windows 11 වල version එක තියෙන්නේ 21H2 කියන එක. 21H2 64 bit කියන එක තෝරගන්න. එතනින් පස්සේ මට මේ BIOS firmware එක download කරගන්න පුළුවන්. මෙතන BIOS firmware එක download කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන download click කරන්න. click කරාට පස්සේ මෙතන එනවා recommended කියලා assistant install කරගන්න. ඒ කියන්නේ HP assistant එක. ඒක ඔයාට අවශ්‍ය නම් install කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට direct download කරන්න පුළුවන් මේ පල්ලෙහා link එක click කරලා. එතෙන්දී ඔයාට BIOS firmware එකට අදාළ exe file එක download වෙනවා. ඒ වගේම ඔයා මේ BIOS firmware එක download කරන්න කලින් ඔයාට බලන්න පුළුවන් මෙන්න මෙතන down arrow එක click කරලා මේ firmware එකේ මොනවද තියෙන තොරතුරු. ඒ තමයි මේ අලුත් firmware එක හරහා පරණ firmware එකේ තිබුණට වඩා මොනවද වෙනස් කරලා තියෙන්නේ. නැත්නම් ගැටලු සහගත තැන් තිබ්බනම් ඒව හැදුවේ මොනවද? අප්ග්‍රේඩ් කිරීම නැත්නම් මේ අලුතෙන් දේවල් මොනවද ඇඩ් කරේ? ඔන්නෝයි කියන දේවල් සම්බන්ධව මෙන්න මෙතන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඔයාලට කියවලා බලන්න පුළුවන්. මෙතන ඒ සම්බන්ධව ලොකු විස්තරයක් තියෙනවා. ඒකත් සැලකිලිමත් වෙන්න. මොකද එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. නැත්නම් අදහසක් ගන්න පුළුවන්. මේ අලුත් firmware එක හරහා ඔයාගේ පරණ මොන හරි ගැටලුවක් තිබ්බනම් ඒක විසඳනවද කියන එක. මම ඩවුන්ලෝඩ් කරගත්ත මගේ BIOS setup එක නැත්නම් firmware එක මම මේ විදිහට ඩබල් ක්ලික් කරනවා. මේ ඩබල් ක්ලික් කරාට පස්සේ මගේ firmware update කරන්න අදාළ වෙන ඉන්ටර්ෆේස් එක නැත්නම් wizard එක run වෙනවා. මේ wizard එක run වුණාන් පස්සේ license agreement එක එනවා. ඒ license agreement එක accept කරන්න ඕනේ. accept කරලා next කරන්න. එතනින් පස්සේ setup එක install වෙන path එක පෙන්නනවා. මේකත් next කරන්න. එතනින් පස්සේ ඔයාගෙන් අහනවා මේ firmware එක අප්ඩේට් කරන්නද නැත්නම් recovery USB flash drive එකක් හදන්නද කියන එක. මෙතෙන්දී මට අවශ්‍ය වෙන්නේ firmware එක අප්ඩේට් කරන්න නිසා මම කෙලින්ම update කියන එකේ select කරලා next කරනවා. එතනින් පස්සේ මෙන්න මෙතෙන්දිත් වෙන්නනවා ඔයාගේ BIOS version එක මොකක්ද new version එක මොකක්ද කියන එක. මෙතනත් ඔයාට බලා ගන්න පුළුවන් තිබිච්ච BIOS version එක ඒ වගේම අලුත් BIOS version එක මොකක්ද කියන එක.
එතනින් පස්සේ මේ වෙනස් වෙනේම හැම එකක්ම මෙතන පෙන්නලා තියෙනවා. මේ ටිකත් බලලා නෙක්ස් කරන්න. එතනින් පස්සේ මෙයා පළවෙනිටම කරන්න තියෙන BIOS version එක නැත්නම් මගේ BIOS වල බෑකප් එකක් කරගන්න. ඒ අරගෙන ඉවර වෙලා එතනින් පස්සේ ෆර්ම්වෙයාර් අප්ඩේට් එක සිද්ධ කරනවා. මෙතෙන්දි සැලකිලිමත් වෙන්න ඕනේ කොයිම වෙලාවකවත් මේ ෆර්ම්වෙයාර් අප්ඩේට් එක. තාම ෆර්ම්වෙයාර් අප්ඩේට් එක පටන් ගත්තේ නැහැ. හැබැයි මේ ෆර්ම්වෙයාර් අප්ඩේට් එක වෙන අවස්ථාවේදී පවර් ෆේලියර් එකක් වෙන්න දෙන්න එපා. මේ වෙනකොට මගේ BIOS ෆර්ම්වෙයාර් එක බෑකප් වෙලා ඊට අමතරව ෆයිල්ස් ටිකත් කොපි වෙලා අවසానයි. එතනින් පස්සේ මගෙන් අහනවා රීස්ටාර්ට් කරන්න. මම මේ වෙලාවේ රීස්ටාර්ට් බටන් එක ක්ලික් කර ගමන් මගේ කම්පියුටරේ රීස්ටාර්ට් වෙලා ඇවිල්ලා ෆර්ම්වෙයාර් අප්ඩේට් එක සිද්ධ වෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි මං කිව්වේ පවර් ෆේලියර් වෙන්න දෙන්න එපා කියලා. මොකද හේතුව ඔයාලට බලන්න පුළුවන් මෙන්න දැන් BIOS අප්ඩේට් එක සිද්ධ වෙන ආකාරය. මේ අවස්ථාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව දැන් ඔයාලට හිතෙන්න පුළුවන් එකපාරටම කම්පියුටර් ඔෆ් වුණා කියලා. ඇත්තටම කම්පියුටර් ඔෆ් වුන්නේ නැහැ. කම්පියුටරේ සැරින් සැරේට ස්ක්‍රීන් එක ඔෆ් වෙනවා, සිස්ටම් එක ඔන් එකේ තියෙනවා, රීස්ටාර්ට් වෙනවා. ඒ හැම අවස්ථාවකදීම මේ සිස්ටම් එක අප්ඩේට් වෙන්න නැත්නම් මේ BIOS ෆර්ම්වෙයාර් එක අප්ඩේට් වෙන්න අවශ්‍ය පසුබිම තමයි හදාගන්න. ඒක නිසා අපි කොයිම වෙලාවකවත් සිස්ටම් එක ෂට් ඩවුන් වුණා හෝ මොකක් හරි කියලා පවර් බටන් එක ප්‍රෙස් කරලා හෝ පවර් ෆේලියර් එකක් වුණා කියලා හිතලා මුකුත් කරන්න යන්න එපා. මේ BIOS ස්ටෙප් මේ ෆර්ම්වෙයාර් එක අප්ඩේට් වෙලා ඉවර වෙනකම්ම. ෆර්ම්වෙයාර් අප්ඩේට් එක අවසන් වෙලා ඔන්න දැන් මගේ Windows operating system එක ලෝඩ් වෙන්න පටන් ගත්තා. මම මේ වෙලාවේදී මගේ කම්පියුටරේ HP account එකට log වෙන්න නැතුව මම මේ වෙලාව රීස්ටාර්ට් කරලා ගන්නම්. මොකද හේතුව මට අවශ්‍යයි මේ වෙලාවේදී බලන්න මගේ BIOS ෆර්ම්වෙයාර් එක අප්ඩේට් වෙලාද කියන එක. ඒ කියන්නේ BIOS version එක මොකද දැන් වෙලා තියෙන්නේ කියන එක. ඔන්න මම BIOS ෆර්ම්වෙයාර් එක ඇතුළට ආවා. දැන් වලට බලන්න පුළුවන් මගේ මෙතන අප්ඩේට් BIOS සිස්ටම් BIOS කියන එකට ගියන් පස්සේ වලට පේනවා කලින් තිබ්බේ version එක 1.6 දැන් තියෙන version එක 1.7. ඒ විදිහට මගේ ෆර්ම්වෙයාර් එක අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට date එකයි time එක ඔය හැමදේම BIOS release date එක සහ BIOS installation date එක මේ විදියට වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ BIOS ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරන්න කියලා. දැන් ඔයාලට උනත් බය නැතුව ඔයාලගේ BIOS ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරගන්න පුළුවන්. පරණ version එක නම් තියෙන්නේ අලුත් version එකට එන්න පුළුවන්. ඒ අලුත් version එකට එන එකෙන් ඔයාලට ගොඩාක් වාසිදායක තත්ත්වයක්. නැත්නම් ඔයාගේ පරණ version එකේ නැති අලුත් features ගන්න පුළුවන්, නැත්නම් අලුත් option ගන්න පුළුවන්. ඒ කියන හැමදේම සමග security එකත් තව වැඩි වෙනවා. ඒක නිසා තමන්ගේ පරණ BIOS ෆර්ම්වෙයාර් එකේ තියාගන්න නැතුව ඔයාගේ කම්පියුටරේ BIOS ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරගන්න. හැබැයි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම කරුණ තමයි මේ ෆර්ම්වෙයාර් අප්ඩේට් එකේදී පවර් ෆේලියර් එකක් වෙන්න නොදී ඒ පවර් ෆේලියර්ස් වළක්වා ගන්න එක. ඒ වගේම අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි මගේ channel එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාලා subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න.